අද අපි 11 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ මූල්‍ය ප්‍රකාශ පිළිවෙල කිරීම කියන නිපුණතාවය ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මුලින්ම අපි දැනගන්න මොකද්ද මේ මූල්‍ය ප්‍රකාශ කරන්නේ? මූල්‍ය ප්‍රකාශයක් කියන්නේ මොකක්ද කියලා. ඒතකොට ව්‍යාපාරයක ගිණුම් කරන ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය තමයි මූල්‍ය ප්‍රකාශය. ඒ කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලියට අපි දාන යෙදවුම්වන ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් කරන ක්‍රියාවලිය තුලින් පිළියෙල වෙලා අවසානයේ අපිට ලැබෙන අවුට්පුට් එක තමයි අපි කියන්නේ මූල්‍ය ප්‍රකාශ. ඒතකොට මූල්‍ය ප්‍රකාශ කියන එක අපිට ප්‍රධාන වශයෙන් අපේ මට්ටමට කොටස් දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. 11 ශ්‍රේණියට අවශ්‍ය විදිහට මූල්‍ය ප්‍රකාශ වල ප්‍රධාන වශයෙන් අපිට ආදායම් ප්‍රකාශයක් පිළියෙල කරන්න ඕනේ. ආදායම් ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. අපිට ආවරණය කරගන්න වෙන්නේ මෙන්න මේ කොටස් දෙක තමයි ආදායම් ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එතකොට මෙතෙන්දි මේ ආදායම් ප්‍රකාශය අපේ පහසුර අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. දලලාභය ගණනය කිරීමේ ප්‍රකාශය සහ शुद्ध लाभය ගණනය කිරීමේ ප්‍රකාශය. එහෙනම් නැවත මතක් කරනවා මූල්‍ය ප්‍රකාශ කොටස් දෙකයි ආදායම් ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒතර ආදායම් ප්‍රකාශයත් අපි දල්ලාභය ගණනය කිරීමේ ප්‍රකාශය, शुद्ध लाभය ගණනය කිරීමේ ප්‍රකාශයත් පිළියෙල කරනවා. ඒතර මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට මීට කලින් අපි මේක හැඳින්වුවේ ශේෂ පත්‍රය කියලා. නමුත් අපි කතා කරන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා දැන් වර්තමානයේ. ඒතකොට පුතේ මේ අතරින් අපි පළවෙනිම කතා කරනවා මේ දලලාභය ගණනය කිරීමේ ප්‍රකාශය. ඒතකොට දලලාභය කියන්නේ මොකක්ද කියලා අපිට ආවරණය කරගමු, අපි පැහැදිලි කරගමු. ඒතකොට මේ දලලාභය කියන්නේ පුතේ ව්‍යාපාරයක එදිනෙදා ව්‍යාපාරේ කටයුතු වලින් පැනනගුණු දලලාභය ගණනය කරන්නේ. දලලාභය ඒ කියන්නේ විකුණුම් ආදායමේ විකුණුම් පිරිවැය අඩු කරලා ලැබෙනා වූ අගය තමයි අපි සලකන්නේ දලලාභය කියලා. ඒතකොට මේ අතට පුතේ දලලාභය ගණනය කිරීමේ ප්‍රකාශයේදී අපිට විකුණුම් ආදායම අවශ්‍ය වෙනවා. වගේම විකුණුම් පිරිවැය හොයා ගන්න. ඒ කියන්නේ විකුණුම් පිරිවැය කියන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් අපි කරන ව්‍යාපාරයේ කටයුත්තට අනුව ඒකට අදාළ වන්නා වූ පිරිවැය. ඒතකොට මේ පිරිවැය තුල අන්තර්ගත වෙනවා අනිවාර්යයෙන්ම අපි භාණ්ඩ මිලදී ගන්න දේවල්. ඒ වගේම අපේ භාණ්ඩ වලට ගේන්න වියදමක් දරනවනම් ඒවත් අපි කලබන්න ඕනේ. තව අපි හිතමු පිටරටින් වගේ මේ භාණ්ඩ ගෙන්නනවා නම් මේකට අදාළ තීරු ගාස්තු ඒවත් ගලපන්න. ඒතොර මුලින්ම ගැනුම් මිලට එකතු කරනවා ගෙනීමේ කුලිය තීරු ගාස්තු ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ ටිකත් ගලපලා ඊළඟට පුතේ මෙතෙන්දි වෙන්න පුළුවන් මේ ව්‍යාපාරයක් අලුතෙන් පටන් ගත්ත එක නම් ආරම්භක තුකයක් නැහැ. නමුත් ආරම්භයෙන් අද පටන් ගත්ත ව්‍යාපාරයක ආරම්භක තුකයක් නැත්තේ. නමුත් මීට කලින් පටන් ගත්ත ව්‍යාපාරයක නම් අනිවාර්යයෙන්ම ආරම්භක තුකයක් තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය ව්‍යාපාරයක තියෙන සියලුම තුක ඉවර වෙන්නම විකිනෙන්නේ නැහැ. ඒ කියන්නේ අවසාන තුකෙකුත් තියෙනවා. ඒ නිසා පුතේ මේ ආරම්භක තුකයක් සහ අවසාන තුකෙකුත් ගලපලා අපිට මේකේ දල්ලාභය හදා ගන්න ඕනේ. එහෙනම් අපි බලමු දලලාභය ගණනය කිරීමේ ප්‍රකාශයක් කොහොමද පිළියෙල කරන්න කියලා. හරි පුතේ එහෙනම් අපි දැන් හදමු දලලාභ ගණනය කිරීමේ ප්‍රකාශය පිළියෙල කරනවා. මෙන්න මෙතන පුතේ මම ඔයාලට පුංචි ටිප් එකක් කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕලල් විභාගෙදී ලකුණු භාගයක් අනිවාර්යයෙන්ම අපිට ගන්න පුළුවන්. මේක මුකුත් හදන්න නොදන්න හිටියට ඔයාලට ලකුණු භාගයක් හම්බ වෙනවා. මෙන්න මේකේ නම නිවැරදිව ලියනවා. ඒතර පුතේ මෙතන නම ලියද්දී සාමාන්‍ය ව්‍යාපාරයේ නම ලියන්න ඕනේ. අපි හිතමු මොකක් හරි ව්‍යාපාරයක නම. මෙතන නාමල් ව්‍යාපාරය, එහෙම නැත්නම් රන්දිනී ව්‍යාපාරේ අදාළ නම දැම්ම ව්‍යාපාරේ. ඊට පස්සේ මෙතන අපි දානවා දිනෙන් අවසන් වර්ෂය සඳහා. ඒ කියන්නේ අපි මේ ගිණුම් හදන්නේ ගිණුම් කාලච්ඡේදය තමයි අවුරුද්ද. ඒ නිසා අපි මෙතෙන්දි දානවා දිනෙන් අවසන් වර්ෂය සඳහා. ඒතර අපි මෙතෙන්දි නම් දැනට අපි දාන්නේ දලලාභය ගණනය කිරීමේ ප්‍රකාශය. ඒතර මේකට සාමාන්‍යයෙන්
අපි ආදායම් ප්‍රකාශය එහෙම නැත්නම් ලාභ හෝ අලාභ ගන්න කිරීමේ ප්‍රකාශ කරලා ඕල් විභාග ලිව්වොත් මේ කොටසට අනිවාර්යයෙන්ම ලකුණු භාගයක් හම්බ වෙනවා. එතකොට මේක ගන්නේ කිරීමේදී තිරස් ආකෘතිය සහ තිරස් ආකෘතිය කියලා තියෙනවා ආච්චි පොතේ බැලුවොත් ඒ ආකෘති දෙකම අපිට තියෙනවා. නමුත් දැන් බහුලව භාවිතා කරන්නේ මේ සිරස් ආකෘතිය. එතකොට මෙතෙන්දී අපි ඉස්සෙල්ලාම දරලාභය හොයාගන්නේ විකුණුම් ආදායමේ විකුණුම් පිරිවැය අඩු කළා. එතකොට අපි විකුණුම් ආදායම අපි දන්න නිසා මුලින්ම අපි මෙතනට කලපගන්නේ උඩින්ම විකුණුම් ආදායම. අපිට මේකේ විකුණුම් ආදායම දාගන්න පුළුවනි මේ තුන්වන තීරුව. මෙතන තීරු තුනක් තියෙන්නේ අපේ ගණනය කිරීමේ පහසුව පිණිස. ඒතර අපිට අවශ්‍ය තීරුවට දාගන්න පුළුවන් සාමාන්‍ය සම්මත තියෙනවා. නමුත් අපේ ගණනය කිරීමේ පහසුව අපිට එක් එක් තීරුවලට දාගන්න පුළුවන්. එතකොට මෙතන විකුණුම් ආදායම අපිට දාන්න පුළුවන් මේ ආකෘතිය නම් මෙන්න තුන්වෙනි තීරුව. එතන අපේ විකුණුම් ආදායම. හරි. ඊට පස්සේ අපි මෙතනින් කියනවා අඩු කළා. මේක මෙහෙම ලියන්නත් පුළුවන් නැත්නම් අඩු කළා කියලා ලියන්නත් පුළුවන්. දාලා අපි මෙතනින් ගන්නවා විකුණුම් පිරිවැය. අපිට මේක විකුණුම් පිරිවැය මෙතනින් ශනිකව හොයාගන්න බැරි නිසා අපි විකුණුම් පිරිවැය යටින් හදාගන්න නිසා මෙතන තීරුව තියලා දැන් මෙතන ඉඳන් අපි ගලාගෙන යන්නේ පහළට යන්නේ විකුණුම් පිරිවැය ගන්න එක. ඒතකොට මේකෙදි මුලින්ම අපිට ආරම්භක තොගයක් තියෙනවා නම් අපි ආරම්භක තොගේ ගන්නට ඇතුළත් කරන්න ඕනේ. බැරි වෙලාවත් ආරම්භක තොගයක් නොතිබ්බොත් අපිට ආරම්භක තොගය අමතක කරලා යන්න පුළුවන්. ගන්න නැත්නම් අපිට ආරම්භක තොගේ දෙවන තීරුව දා ගන්න පුළුවන්. හරි. එතකොට හරි. පුතේතර මෙතන ආරම්භක තොගේට ඊළඟට අපි ගන්නවා අපේ භාණ්ඩ ගැනුම. එතකොට මේක එකතු වීමක් වෙන්නේ. භාණ්ඩ ගැනුම. කාලච්ඡේදය තුළ භාණ්ඩ ගැනුම ටික අපිට එකතු කරගන්න පුළුවන්. නමුත් මෙතන අපි ආරම්භක තොගයට තියලා භාණ්ඩ ගැනුම පළවෙනි තීරුව දාලා මේකට අදාළව තවත් වේදම් තියෙනවා. ගෙන ඒ කුලි. ඊළඟට වැටුප් තිබ්බොත් පුතේ වේතන තිබ්බොත් දාන්නේ වැටුප් කියලා වෙනම තිබ්බොත් අපි ඒක දාන්නේ මේ තීරු වලට. හරි ගෙනීමේ කුලි වැටුප් තව තීරු ගාස්තු. ඒ වගේම නැත්තම් ගුදම් ගාස්තු කියලා ආවත් අපිට මේ ගුදම් ගාස්තු එකත් මේකට ගන්න පුළුවන්. සාමාන්‍ය වාරය මට්ටමට ওই ටික විතරයි ලැබෙන්නේ. එතකොට අපිට මේකට එකතු කිරීම කියලා පෙන්නන්න පුළුවන්. එතකොට මේ භාණ්ඩ ගැනුම් වලට ගෙනීමේ කුලිත් සමග මේ ටික එකතු කරලා අපිට ගන්න පුළුවන් දෙවෙනි තීරුව. එතකොට මේන්න අපිට ලැබෙනවා උත්තරය. ඒ කියන්නේ ආරම්භක තොගය සහ අපි විකුණීමට ඉදිරිපත් කරපු මේ භාණ්ඩ වලට අදාළ සියලුම පිළිවෙල. ඒ නිසා මෙන්න මෙතන අපි මේකට ලියනවා විකිණීමට ඉදිරිපත් කළ තොගය. විකිණීමට ඉදිරිපත් කළ තොගය. මෙන්න අපි අපේ ගිණුම් කාලච්ඡේදය තුළ විකුණන්න ඉදිරිපත් කරපු මුළු වටිනාකම. තොරපුතේ මේකෙන් අපිට හදිසියවත් යම් තොගයක් ඉතුරු වුණා නම් ඒ ටික ගලප ගන්න ඕන. ඒ නිසා මෙන්න මෙතනින් අපිට අඩු කරන්න පුළුවන් අවසන් තොගය කාලච්ඡේදය නැත්නම් ඉතිරි තොගය. තොර මේ අවසන් තොගය දිනන එක අඩු කරන්න පුළුවන්. පුතේ අවසන් තොගය අඩු කරනවා පෙන්නන්න අපි ගිණුම් කරනේදී මේක වරහණක් යොදා ගන්නවා. වට මතකයි බැංකු සුමිත අපි ඒක යොදාගත්තා. තොර මෙතෙන්දි වෙන්නේ පුතේ විකිණීමට ඉදිරිපත් කළ තොගේ වටිනාකමින් මේ අවසන් තොගය අඩු කරනවා. තොර ලැබෙනවා උත්තරයක්. මෙන්න මේ උත්තරේ තමයි අපිට ගන්න පුළුවන් විකුණුම් පිරිවැය. නැවත මේක ඕනනම් ලියන්නත් පුළුවන්. නැත්නම් පුතේ මේක මේ තීරුවේ ලියන්න නැතුව මේක මෙතන ඉහළට ගන්න පුළුවන්. ඉතින් අපිට පහසුලා අපි කෙලින්ම මේ තීරුව මෙතෙන්ටම ගමු. එතකොට අපිට එනවා මෙන්න විකිණීමට ඉදිරිපත් කළ තොගයට අදාළව අවසන් තොගය ගලපුවා. දැන් අපිට ලැබෙනවා විකුණුම් පිරිවැය. මෙන්න විකුණුම් ආදායම දුන අපිට ඕනේ විකුණුම් පිරිවැය ගලප ගන්න. මෙන්න අපිට ලැබෙනවා උත්තරේ. අපිට අවශ්‍ය උත්තරේ ලැබෙනවා. ඒතර මෙතනත් අපිට අඩු කරන නිසා වරහණක් දාන්න පුළුවන්. මෙන්න අපිට ලැබෙන උත්තරේ මේ දල ලාභය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දල ලාභය හොයාගන්නට ඕනේ අපේ කාලච්ඡේදයේ විකුණුම් ආදායමින් අඩු කරනවා විකුණුම් පිරිවැය.
ඔන්න ඔය සංකල්පයට අපිට දල්ලාභය ගණනය කරන්න පුළුවන්. හරි. එතකොට පුතේ මම මේක ඔයාට උනම් පහසු වෙන්න අපි පුංචි ගණන් ටිකක් මේකට ඇතුළත් කරලා ප්‍රායෝගික සංඛ්‍යා ටිකක් තරම් මේක හදලා බලමු. එතකොට මේ ආකෘතියේදීම අපි සංඛ්‍යා ටිකක් ආදේශ කරලා බලමු. අපිට පුළුවන් මේක සංඛ්‍යා ආදේශ කරලා බලන්න. හරි. හිතන්න මේ ගාන තියෙනවා විකුණුම් ආදායම රුපියල් ලක්ෂ 5යි. 5 ලක්ෂය. හරි. ගානේ ආරම්භක තොගයක් දාලා තියෙනවා රුපියල් 35000යි. ඒ කියන්නේ පුතේ ආරම්භක තොගය කියන්නේ ගිය වර්ෂයේ විකුණලා ඉතිරි වෙච්ච තොගේ වටිනාකම රුපියල් 35000ක් තියෙනවා. ඊළඟ අපිට මේකට ගලපන්න පුළුවන් පුතේ ගානේ තියෙනවා අපේ භාණ්ඩ ගැනුම් 320000ක් කියලා. මෙන්න 320000ක්. මෙන්න ගෙනීමේ කුලිය තියෙනවා 10000ක්. වැටුප් තියෙනවා 30000ක්. තීරු ගාස්තු උදම් ගාස්තු තියෙනවා 15000ක්. හරි එතෙන්දි වෙන්නේ පුතේ මේ ඔක්කොම ටික අපි එකතු වෙන්න ඕනේ. මේ ටික ඔක්කොම එකතු කරලා තමයි උත්තරේ ගන්න මෙන්න මෙතෙන්. හරිද? මේ ටික ඔක්කොම එකතු කරලා උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ මෙතෙන්ට අරන් මේ වන්න තොර මේ ටික එනවා 3,30,000 3,60,000 එතන පුතේ ඊළඟට 3,75,000 සහ ආරම්භකයේ එකතු කරපුවාම අපිට හොයාගන්න පුළුවන් විකිණීමට ඉදිරිපත් කළ තොගය. එතකොට මෙතන එනවා පුතේ 4,10,000. හිතන්න මේකෙන් අවසන් තොගයේ තිබ්බ රුපියල් 50,000ක් කියලා. මෙන්න ආරම්භ කාලච්ඡේදයේ අවසානයේ ඉතිරි වෙලා තියෙන රුපියල් 50,000. අන්න එතෙන්දි පුතේ 4,10,000 විකිණීම ඉදිරිපත් කළ තොගයෙන් අපි අඩු කළොත් අවසන් තොගය එතකොට උත්තරේ එනවා අපිට 3,60,000. මෙන්න අපි හොයාගත්ත විකුණුම් පිළිවෙල. මේ 3,20,000 එන්නේ අපිට අදාළ විකුණුම් පිළිවෙල. එතකොට විකුණුම් පිළිවෙලෙන් අපි දැන් දල්ලාභය හොයාගන්න විකුණුම් ආදායයෙන් අඩු කරනවා විකුණුම් පිළිවෙල. මෙන්න උඩ තියෙනවා විකුණුම් ආදායම මේකෙන් අඩු කරනවා විකුණුම් පිළිවෙල. එතකොට එනවා රුපියල් 1,40,000. මෙන්න ගාණක් අපි හදනවා නම් අදාළ ටික. හැබැයි මේ හිතන්න හදිස්සියවත් ඔයාට තියෙනවා නම් ගානේ ආරම්භ තොගයක් නැත්නම් හරි එහෙම වුණොත් මේ සංඛ්‍යාව දාන්න ඕන වෙන්නේ නැහැ. ගෙනීමේ කුලිය විතරයි දෙන්නේ. ඒතකොට මේ දේවල් ඕන වෙන්නේ නැහැ. සමහර අවසාන තොගයක් නැත්නම් මේවා කෙලින්ම මෙතෙන්ට දාලා සරලව ගන්නට පුළුවන්. ඒතකොට පුතේ මෙතෙන්දි ඔයාට මේ කොටසත් එක්ක ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ අච්චු පොතේ තියෙන ක්‍රියාකාරකම අනුව මේ ධනලාභය ගන්න කිරීමේ ප්‍රකාශ පිළියෙල කරන්න. ඉතින් ඔයාට මම යෝජනා කරනවා මේ කොටස ඉවරනාට පස්සේ මේකට අදාළව ක්‍රියාකාරකම් ටික ඔයාගේ අච්චු පොතත් එක්ක බලලා කරන්න කියලා. හරි. ඊළඟට අපි කතා කළේ මූල්‍ය ප්‍රකාශ වල ආදායම් ප්‍රකාශන දෙවනික සුද්ධ ලාභය ගන්න කිරීම ප්‍රකාශය. ඊළඟට අපි බලමු සුද්ධ ලාභය ගන්න කිරීමේ ප්‍රකාශයක් හදන්නේ කොහොමද. ඒතර පුතේ සුද්ධ ලාභය හොයන්නේ දැන් මේ දල ලාභයනේ. මේ දල ලාභයට ඇතුළත් නොවන තව ආදායම් ව්‍යාපාරයක තියෙනවා. අන්නේ ආදායම් ටික එකතු කරලා ඒකෙන් අපි ගලපන්න ඕනේ ව්‍යාපාරයේ මේකට අදාළ නැති තව වියදම් ගොඩාක් තියෙනවා පුතේ ව්‍යාපාරේ. අන්නේ වියදමුත් ගලපලා නිවැරදිව අපිට ඕනේ කාලච්ඡේදයට අදාළ හරිම ආදාළ ලාභය වලාභය. ඒක තමයි අපි කියන්නේ කාලච්ඡේදයේ සුද්ධ ලාභය වලාභය. ඒතර පුතේ දල ලාභයේ එන ආදායම් තියෙනවා එක එකතු කරනවා ඒකෙන් අඩු කරනවා අනිකුත් සියලුම වියදම්. එතකොට පුතේ අපි බලමු මොනවද මේ දල ලාභයට එකතු වෙන්න පුළුවන් අනිකුත් ආදායම්. දැන් අපි ඉස්සර නම් උක වෙළඳ ආදායම් සහ වෙළඳ නොවන ආදායම් කියලා වර්ග කරලා. නමුත් දැන් එහෙම ඕන වෙන්නේ නැහැ. අපිට අනිකුත් ආදායම් ටික මේකෙදි ගලප ගන්න පුළුවන්. එතකොට මොනවද අනිකුත් ආදායම්? සාමාන්‍ය පුතේ අපි ලද වට්ටමක් ලැබුණොත් ලද වට්ටම් අපි කියන වෙනත් ආදායම. ඊළඟට පුතේ ලද කොමිස්. හරි එහෙම නැත්නම් අපේ ගොඩනැගිල්ල කුලියට දීලා තිනවා නම් ඒකෙන් ලැබෙන ආදායම. හරි එහෙම නැත්නම් ලද ලාභාංශ ඒ වගේ ව්‍යාපාරයකට ලැබෙන්න තියෙන ආදායම අපි ඔක්කොම මේ දල ලාභයට එකතු කරනවා. ඒ කියන්නේ මම නැවත කියනවා ලද වට්ටම්, ලද කොමිස්, ලද පොලි නැත්නම් ගොඩනැගිල්ලක් හෝ යම් දෙයක් කුලියට දීමින් අපිට ලැබෙන දේවල් අපිට ගන්න පුළුවන් පුතේ දල ලාභයට වෙනත් ආදායමකට. ඒතර මොනවද අනිකුත් වියදම්? අපි ලාභ ගිණුම හදද්දී මෙන්න මේ වියදම් වලට පුතේ වියදම් ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදෙනවා. හරි පළවෙනි එක තමයි බෙදා හැරීමේ වියදම්. දෙවෙනි එක පරිපාලන වියදම්.
3 මූල්‍ය වියදම් 4 වෙනත් වියදම්. එතකොට අපි මෙතෙන්දී මොනවද බෙදා හැරීම වියදම් වලට එන්නේ කියලා දැනගන්න ඕනේ. මොනවද පරිපාලන වියදම් වලට අන්තර්ගත වෙන්නේ? මොනවද මූල්‍ය වියදම් වලට එන්නේ? මොනවද වෙනත් වියදම් වලට එන්නේ කියලා අපි කත් දැනගන්න ඕනේ. හරි. මේ ඔක්කොම ටික අපි අතුලස් කරලා අපි හදමු සුද්ධ ලාභය ගණනය කිරීමේ ප්‍රකාශය. සුද්ධ ලාභය ගණනය කිරීමේ ප්‍රකාශයේ දිගුව එන්නේ පුතේ මේ දල ලාභයත් එක්ක. તો මේ දල ලාභයට අනුකූල ඔක්කොම ආදායම් ගලපලා ඒකත් එක්ක අපි අනිකුත් සියලුම වියදම් ගලපීමෙන් අපිට සුද්ධ ලාභය අලාභය හොයා ගන්න පුළුවන්. පුතේ යම් වෙලාවක මුළු ආදායමට වඩා වියදම අඩුයි නම් ආදායමට වඩා වියදම අඩුයි නම් අපි ඒක හඳුනා ගන්නවා සුද්ධ ලාභයක් කියලා. පරි වෙලාවක් ආදායමට වඩා වියදම වැඩි නම් අපි ඒක හඳුනා ගන්නවා අලාභයක් කියලා. හරි. ලාභයට වඩා ආදායමට වඩා වියදම වැඩි නම් ඒක අලාභයකුත්. ආදායමට වඩා වියදම අඩුයි නම් ඒක ලාභයකුත් ලෙස හඳුනා ගන්න ඕනේ. හරි. දැන් එහෙනම් අපි බලමු ආකෘතිය මොකක්ද? සුද්ධ ලාභය ගන්න එක. දැන් මෙතන අපි ගන්න එකනේ දල ලාභය. ඔන්න දැන් අපිට ඕනේ සුද්ධ ලාභය ගන්න කිරීමේ ප්‍රකාශය හදන්න. හරි. අපි බලමු දැන් කොහොමද සුද්ධ ලාභය ගන්න කිරීමේ ප්‍රකාශය පිළියෙල කරන්නේ කියලා. හරි. පුතේ දැන් එහෙනම් මම මෙතන වෙනමම සුද්ධ ලාභය ගන්න කිරීමේ ප්‍රකාශය කියලා අපි හදමු. හැබැයි මේ දෙකම අපි විභාගෙදී හදන එකට. ඒ කියන්නේ අපි මෙතන දල ලාභය ගන්න කිරීමේ ප්‍රකාශය සහ සුද්ධ ලාභය ගන්න කිරීමේ ප්‍රකාශ කියලා වෙන වෙනම හදන්නේ නැහැ. අන්න එතෙන්දී අපිට මෙතන කෙලින්ම ආදායම් ප්‍රකාශ කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ලාභ හෝ අලාභ ගන්න කිරීමේ ප්‍රකාශ කියලා දාන්න පුළුවන්. හරි. ඒ නිසා දැන් මම මෙතනට සුද්ධ ලාභය ගන්න කිරීමේ ප්‍රකාශය දාන්න පුළුවන්. එහෙම නැත්නම් ලාභ හෝ අලාභ දාන්න නිසා මම මෙතන දාන්නට ලාභ හෝ අලාභ ගන්න කිරීමේ ප්‍රකාශය. ලාභ හෝ අලාභ ගණනය කිරීමේ ප්‍රකාශය. හරි. ඒතර පුතේ මෙතෙන්දී දැන් වෙළඳ කිරීමත් එක්ක යන නිසා මෙතන අපිට මුලින්ම ලැබෙන්න ඕනේ දල ලාභය. හරි. ඒතර මේ දල ලාභය ඉස්සල්ලාම ගම මෙතන තියෙනවා තුන්වන තියෙනවා. හරිද? ඊට පස්සේ දල ලාභයට අපි අර වෙනත් ආදායම් ටික එකතු කරගන්න ඕනේ. දල ලාභයට අපි වෙනත් ආදායම් මෙතන තියෙනවා නම් මේ අතට එකතු කිරීම දාලා වෙනත් ආදායම්. ඒතර මෙතන මේක උනන ශීර්ෂයක් යටතේ අපිට දාලා වෙනත් ආදායම් ටික ලියන්න පුළුවන්. සාමාන්‍ය ගානකින් නිකුතේ ලද වට්ටම්, ලද කොමිස් පහළ ගියා වලපන් නිසා මම මෙතන තව නම් දාන්න ලද ලාභාංශ. හරි. නැත්නම් මෙතන ලද පොලි. මේ වගේ ආදායම් තියෙනවා අපිට මෙතන දෙවන තීරුවල දාගෙන මේ ටික එකතුව පළමු දෙවන තීරුවට අරන් මේක එකතු කරලා අපිට ගන්න පුළුවන්. ඒකෝ මේක අපේනවා මුළු ආදායම. ඊළඟට අපිට වියදම් ටික වර්ගීකරණය යටතේ මම කිව්වා වියදම් අපිට අඩු කරන්නට ඕනේ. ඒතර මෙතෙන්දී අපි ඉස්සල්ලාම දානවා බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම්. ඒ යටතේ පුතේ සාමාන්‍යයෙන් අපිට එන්න පුළුවනි බොල් අය, දුන් වට්ටම්, එතකොට මෝටර අධිශය, මෝටර රථ අලුත් වැඩියා, ප්‍රචාරණය. මේ වගේ පුතේ තව විකිණීමට අදාළ වික්‍රම සේවක කොමිසාවක් මෙතනට දාන්න පුළුවන්. හරි. ඒ වගේ විකිණීම හා බෙදා හැරීම සම්බන්ධ වේදම් දෙන ඔක්කොම අපිට බෙදා හැරීමේ වේදම් යටතේ දක්වන්න පුළුවන්. ඒතර පුතේ මේවා වටිනාකම අපිට පළවෙනි තීරුවේ අදාළව ගලප ගන්න පුළුවන්. දාලා මේ එකතුව අපිට ගන්න පුළුවන් දෙවන තීරුවට. එතකොට මේ දෙවන තීරුවට ආව එකතුව මුළු බෙදා හැරීමේ වේදම් වලට අදාළ එකතුව. ඊළඟට පුතේ අපි ගන්නවා පරිපාලන වියදම්. පරිපාලන වියදම්. පරිපාලන වියදම් යටතේ පුතේ අපිට දාන්න පුළුවන් ගොඩනැගිලි කුලී, වැටුප් හා වේතන. ඔයාලට මතක තියාගන්න වැටුප් වෙනම තිබ්බොත් තමයි අපි කිව්වේ ලාභ වෙළඳ කිරීමට දාන්නේ. නමුත් වේතන සහ වැටුප් එකට තිබ්බොත් අනිවාර්යයෙන් ඒක දාන්නේ පරිපාලන වියදමකට. වේතන තියලා තිබ්බත් අපි දාන්නේ පරිපාලන වියදමකට විතරයි. ඊට අමතරව දුරකථන ගාස්තු,
විදුලි ගාස්තු, තව පරිපාලන වියදම් වෙනවා නම් එහෙම නැත්නම් ගොඩනැගිලි ශ්‍රය, ඉඩම් ශ්‍රය වෙන්නේ නැහැ. ගොඩනැගිලි ශ්‍රය මේවා අපි ගැළපෙන සටහනට වෙනම කතා කරනවා පුතේ. ඒ වගේම තව මේක ලීබන් ශ්‍රය ඒ වගේ නැත්නම් උපකරණ ශ්‍රය වගේ තියෙනවා නම් ඒවත් මෙතෙන්ට ගලපනවා. එතකොට මේකේට අදාළව පරිපාලනය සම්බන්ධ වෙන සියලුම වියදම් අපි ගලපගන්නේ මෙන්න මේ පරිපාලන වියදම් යටතේ. මතක තියාගන්න විභාගෙදී ඔයා අදාළ ගැළපෙන්නේ නැති තීරුවට ඇතුළත් කළොත් වියදමක් ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ බෙදා හැරීමේ වියදම් ශීර්ෂයට තියෙන අයිටමයක් පරිපාලන වියදම් ශීර්ෂයට දැම්මොත් ලකුණු අහිමි වෙනවා. ඒ නිසා මතක තියාගන්න අදාළ ගැළපෙන ශීර්ෂයට තේම මේක පෙළ ගස්සන්න. පුතේ ඊළඟට තියෙනවා මේක මූල්‍ය හා වෙනත් වියදම් කියලා එකට ගන්නත් පුළුවන්. නැත්නම් මූල්‍ය වියදම් වෙනත් වියදම් වෙනම කඩලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ පෙළ පොතේ දෙනවා කඩලක් දාලා තියෙනවා. ඒ නිසා මූල්‍ය හා වෙනත් වියදම්. එහෙම තියෙනවා වෙනත් වියදම් දාලා මූල්‍ය වියදම්. ඒතර මේ මූල්‍ය හා වෙනත් වියදම් යටතේ වැටෙන්නේ පුතේ බැංකු ණය පොලි, එහෙම නැත්නම් අයිරා පොලි, ඊළඟට බැංකු ගාස්තු, ඒ වගේ දේවල්. ඒකට අමතරව පුතේ වෙනත් වියදම් යටතේ දෙනවා. අපේ මොනවත් තොග හානියක් වුණොත්, ගිනි හානියක් වෙලා වෙච්ච අලාභයක් වුණොත්, තොග හානි එහෙම නැත්නම් ගිනි හානියක් නිසා සිදු වෙච්ච අලාභයක් වුණොත් අපි ඒකත් ඇතුළත් කරන්නේ මෙන්න මේ මූල්‍ය හා වෙනත් වියදම් යටතේ. ඒතර පුතේ ඒ වියදම් පළවෙනි ශීර්ෂයේ දාලා අපි මේ වියදම් ඔක්කොම ටික දෙවන තීරුවට අරගෙන දැන් ඊළඟට පුතේ මෙතන දෙවන තීරුවේ තියෙන්නේ බෙදා හැරීමේ වියදම පරිපාලන වියදම් වල මූල්‍ය හා වෙනත්වත් එකතුවනේ. මෙන්න මේ මුළු එකතුව පුතේ අපි ගන්නවා තෙවන තීරුවට. එතකොට ඒ තෙවන තීරුවෙන්නේ ව්‍යාපාරයට අදාළ කාලාන්තික අදාළ මුළු වියදම් ටික. එහෙනම් මෙතන තියෙනවා මුළු ආදායම් ටික, මෙතන තියෙනවා මුළු වියදම් ටික. එහෙනම් පුතේ මේ ටික අඩු කරනවා නම් අපිට අවසානයේ ලැබෙනවා උත්තරයක්. අන්නේ උත්තරේ තමයි අපි කියන්නේ මොකක්ද? සුද්ධ ලාභය. සුද්ධ ලාභය. තවත් මම පුංචි කියක් දෙනවා විභාගයේදී ලකුණු භාගයක් අනිවාර්යයෙන්ම ඔයාලට හිමි කරගන්න පුළුවන් එකක්. මෙතෙන්දී ඔයා අද උත්තරේ වැරදුනත් පුතේ ඔයාට මෙන්න මෙතනට ලකුණක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මෙතෙන්දී සුද්ධ ලාභය විතරක් බෑ. අනිවාර්යෙන්ම ඔයා ලියන්න ඕනේ සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා. මේකට විභාගයේදී ලකුණු භාගයක් ඔයා වෙන කරනවා. මොකක්ද? සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලා ලියනවා. එහෙනම් ඒකත් ලියපුවාම තමයි ලාභ අලාභ ප්‍රකාශනය නිවැරදි වෙන්නේ. එහෙම නැත්නම් පුතේ මේ ආදායම් ප්‍රකාශය සම්පූර්ණයෙන් හදුවාට පස්සේ ඉවර වෙනවා නම් ඔයා මෙතන ලියන්නේ සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලා ලියවිය යුතුයි. පුතේ එහෙනම් මෙන්න මේ ටික තමයි ආදායම් ප්‍රකාශය සහ එහෙම නැත්නම් සුද්ධ ලාභය ගණනය කිරීමේ ප්‍රකාශයට අදාළ වෙන්නේ. ඔයාට උනම් මේ ගැන අපිට ලොකු දැනුමක් ගන්න අපි මේකට උන සංඛ්‍යා ටිකක් අපි හදලා බලමු. හරි මේකට ඇතුළත් කරොත් කොහොමද වෙන්නේ? දැන් බලන්න පුතේ මෙතන ඉස්සෙල්ලා වගේම අපිට ආපු උත්තරේ තියෙනවා නම් දලලාභය වෙනවා නම් ඒ දලලාභයට ගලපලා අපිට පුළුවන් ගාන හදන්න. හරි. හිතන්න මම මේ කල්පිත සංඛ්‍යා ටිකක් දාන වාගේ අවබෝධය පිණිස ඒතර ඔයාලට මේ සම්බන්ධයෙන් තියෙන පොතේ තියෙන ක්‍රියාකාරකම් අපිට කරන්න පුළුවන් වෙයි. හරි. ඒතර පුතේ හිතන්න මේකේ දලලාභයේ තිබ්බා කියලා 3 ලක්ෂයක්. හරි. දලලාභයේ ගානවා 3 ලක්ෂයක්. එහෙමනම් පුතේ ඊට පස්සේ ලද වට්ටම් හරි ලද පොලි හරි තියෙන අයිටම අමු වටිනාකම්. මම මේක කියන්නේ යන්නම් 5000යි 8000යි කියලා. හරි. එහෙනම් අපිට මේ දෙක එකතු කරලා අපි මේ 13000 ගන්නවා දෙවන තීරුවට. එතකොට 313000. මේකෙන් පෙන්නන්නේ ව්‍යාපාරයේ මුළු ආදායම 310000. විකුණුම් ආදායම සහ වෙනත් ආදායම වල එකතු අවසාන වෙනවා 313000. ඊට පස්සේ පුතේ මේ වියදම් අපි අඩු කරන්න එපා. ඒතර වියදම් ටික දාන්න ඕනේ. බොල්ලයි කියනවා නම් 2000යි. පිටම දුන් වට්ටම් 1000යි. මෝටර ශ්‍රේ කියනවා 15000ක්. මෝටර දරුතරිය තියෙනවා 20000ක්. ඊළඟ ප්‍රචාරණය තියෙනවා 5000ක්. හිතන්න අපි මේ ටික එකතු කරනවා. මෙතන එකතු වෙනවා 43000ක්. ඒක අපි දෙවෙනි තීරුවට ගත්තා.
ගොඩනැගිලි කුලි 8000යි. වැටුප්පා වේතන 20000යි. දැන් දුරකථන ගාස්තු විදුලි ගාස්තු දෙකේම එකතුව 3500යි. ගොඩනැගිලි ෂෙල් තියෙනවා 15500යි. හිතන්න අපිට මේ ටික එකතු කරලා ගමු. මෙතන එකතු වෙනවා 47000. ඊට බැංකු ණය පොලිය තියෙනවා රුපියල් 20000ක්. බැංකු ගාස්තු තියෙනවා 2000ක්. තොගේ මොනවා හරි හානි වුණා කියලා අපි 3000ක්. ඒතර මෙතන එකතු වෙනවා රුපියල් 25000. දැන් පොඩ්ඩක් පුතේ මේ වියදම ඔක්කොම ටික මෙන්න දිනවා පරිපාලන බෙදා හැරීමේ වියදම් වල එකතුව 43000යි. පරිපාලන වියදම් වල එකතුව 47000යි. මූල්‍ය වෙනත් වියදම් වල එකතුව 25000යි. ඒතර අපිට මේ තුනම එකතු කරලා මෙතෙන්ට ගන්න පුළුවන්. $1,15,000. දැන් අපිට පුළුවන් පුතේ අර මුළු ආදායයෙන් අඩු කරන්න මුළු වියදම. ඒතර අපිට එනවා සුද්ධ ලාභය බලන්න. රුපියල් 1,98,000ක්. එහෙනම් උත්තරේ තමයි 1,98,000 පුතේ කාලච්ඡේදයට අදාළ නිවැරදි සුද්ධ ලාභය. ඒතර මෙන්න මේ සුද්ධ ලාභය තමයි අපි කියන්නේ ප්‍රාග්ධන ගිණුමට මාරු කළා. ඇයි පුතේ ප්‍රාග්ධනයට මාරු කරන්නේ? තනි පුද්ගල ව්‍යාපාරයකට අදාළව කාලච්ඡේදයේ ලාභය හෝ අලාභය අයිති වෙන්න ඕනේ කාටද? ඒකේ හිමිකවට. ඒ නිසා පුතේ හිමිකවගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒතර මෙතෙන්දී ලාභයක් තියෙන නිසා පුතේ වෙන්නේ සුද්ධ ලාභයේ ප්‍රාග්ධන ගිණුමට එකතු කරනවා. අපේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනයේ පුතේ සුද්ධ ලාභය එකතු කරනවා. බැරි වෙලාවත් පුතේ මෙතන ආදායම ඉක්මවා වියදම් තිබ්බොත් මෙතන වැඩි මෙතෙන්ට වඩා වැඩියක් පහළවන මෙතනනේ අලාභයක්. ඒතර සුද්ධ ලාභයත් අපි කියන්නේ ප්‍රාග්ධනයට මාරු කළා කියලා ලියනවා. හැබැයි එතෙන්දී මොකද වෙන්නේ? ඕනේ අපි අවසානයේදී ප්‍රාග්ධනෙන් අලාභය අඩු කරනවා. මොකද අලාභයක් ලැබුවොත් ප්‍රාග්ධනය අඩු වෙනවා. ලාභයක් ලැබුවොත් ප්‍රාග්ධනය වැඩි වෙනවා. එහෙනම් පුතේ එතෙන්දී වෙන්නට ඕනේ ප්‍රාග්ධනයට එකතු වෙනවා ලාභයක් නම් අලාභයක් නම් අඩු වෙනවා. එහෙනම් පුතේ මේ ආදායම් ප්‍රකාශයට අදාළව ඔය කොටස් ටික තමයි මට ආවරණය කරගන්න තියෙන්නේ, අවබෝධ කරගන්න තියෙන්නේ. ඒතර මේ හා සම්බන්ධව අපේ පොතේ තියෙනවා ක්‍රියාකාරකම අච්චුපත වගේ පෙළ පොතේ ඒකට අදාළ ක්‍රියාකර්ම වලට කිරීම තුලින් ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙතයි මම විශ්වාස කරනවා. එහෙනම් පුතේ අපි අද කතා කළේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය යටතේ 11 ශ්‍රේණියට අදාළ මූල්‍ය ප්‍රකාශය යටතේ තියෙන ආදායම් ප්‍රකාශය ගැන. අපි වෙනත් දවසක අපි කතා කරමු පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ගැන. ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සහ ආදායම් ප්‍රකාශය එකට හදන අභ්‍යාසයක් කරලා ඊට පස්සේ පුතේ අපිට පුළුවන් මූල්‍ය ප්‍රකාශ සම්බන්ධ ගැළපෙන සටහන් කරන්න. එහෙනම් පුතේ අදට පාඩම අපි සමාප්ත කරනවා. ඔබ සැමට ජෙසුස්